අපි 2005 තාපේ ගාන කතා කරමු. මේකත් තාප සන්නායකතාව සම්බන්ධ ගානක් තියෙන්නේ. එතකොට හරස්කර වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 100ක් වූ බිත්ති වර්ගඵලයක් සහිත වර්ගඵලය හරස්කර වර්ගඵලය වර්ග මීටර 100ක් වූ බිත්ති හරස්කර වර්ග බිත්ති වර්ගඵලයක් සහිත. ඒ කියන්නේ බිත්තියේ වර්ගඵලය දීලා තියෙනවා. හරි ළමයි. එතකොට බාහිර පරිසරයෙන් නිරාවරණය වී ඇති කුඩා ගොඩනැගිල්ලක් ඝනකම 10ක් වූ සෙන්ටිමීටර් 10ක් වූ ගඩොල් බිත්ති වලින් සාදා ඇත. මෙම ගොඩනැගිල්ලට වර්ගඵලය හා ඝනකම 2ක් වූ ලී දොරක් සහ වර්ගඵලයේ වර්ග මීටර 4ක් වූ ඝනකම 0.5ක් වූ තනි වීදුරු තහඩුවකින් සාදන ලද වීදුරු ජනේලයක් ඇත. වායු සමීකරණ යන්ත්‍රයක් මගින් ගොඩනැගිල්ල තුළ උෂ්ණත්වය 25 දී පවත්වා ගන්න ලබයි. බාහිර උෂ්ණත්වය 30යි. එතකොට දැන් ළමයි ඔක ගත්තාම බිත්ති වර්ගඵලය කිව්වම ඔය හදලා තියෙන මුළු බිත්තියේ වර්ගඵලය. දැන් මෙහෙම තියෙනවා මෙතන ළමයි තියෙනවා මොකද්ද? දොරක්. හරිද? දොරක් තියෙනවා ඊට පස්සේ ජනේලයක් තියෙනවා. හරි එතකොට මතක තියාගන්න මෙයාගේ වර්ගඵලය වර්ග මීටර් 3යි. මෙයාගේ වර්ගඵලය වර්ග මීටර් 4යි. හරිද? බිත්ති වල මුළු වර්ගඵලය වර්ග මීටර් 100යි. මේක වර්ග මීටර් 100යි. හරිද? එතකොට ඝනකමක් තියෙනවා ළමයි මේ වගේ ඝනකම තියෙනවා. එතකොට දැන් පැත්තෙන් බැලුවාම දැන් මේ බිත්තියට තියෙනවා ඝනකමක්. හරිද? එතකොට මේ බිත්තියට ඝනකමක් තියෙනවා මෙහෙම. එතකොට ඒ ඝනකම බිත්තියේ ඝනකම සෙන්ටිමීටර් 10යි. එතකොට බිත්තිය හරහා තාපය ගලාගෙන යන්නේ සෙන්ටිමීටර් 10ක දුරක් හරහා. හැබැයි ජනෙල් වල ඝනකම ඊට වඩා වෙනස්. ජලයේ මේ මොනවද? ජනේල ඝනකම ඊට වඩා වෙනස්. දොරේ ඝනකම ඊට වඩා වෙනස්. අපි දන්නවා දැන් සාමාන්‍ය ගයක් හදද්දී අර රජ කාලය වගේ බිත්තියේ ඝනකමටම සයිස් එකට දොරක් දාන්නේ නෑනේ. නේද? එතකොට තුනී දොරක් දාන්නේ. එතකොට මතක තියාගන්න ඕන දැන් තාපය ගලාගෙන යන දුර ගත්තාම තමයි ඝනකම වෙන්නේ. ඒ කියන්නේ මේ පැත්තේ ඉඳන් මේක අපි හිතමුකෝ මේක අභ්‍යන්තරය කියලා. අභ්‍යන්තරයේ 25ක් තියෙනවා. මේ එළියේ මේක තමයි එළියේ 30ක් තියෙනවා උස්ම. එතකොට බාහිරින් ඉඳන් අභ්‍යන්තරයට තාපය ගලාගෙන එන්නේ උණු ඝනකම කියන මේ දිග හරහා ඝනකම මගින් දක්වලා තියෙන දිග හරහා තමයි තාපය ගලාගෙන යන්නේ. එතකොට දැන් බාහිර පරිසරයෙන් ගොඩනැගිල්ලට තාපය සංක්‍රමණය වීමේ ශීඝ්‍රතාවය. එතකොට ළමයි මේ වගේ වෙන වෙනම හදන්න ඕනේ. අපිට තියෙනවා සමීකරණයක් q ඩොට් සමානයි ka වතාවක් ඩෙල්ටා t ඊට බෙදීම ඩෙල්ටා l. එතකොට ඔය වස්තු වලට වෙන වෙනම දාන්න. බිත්ති මගින් තාපය ගලා යෑමේ ශීඝ්‍රතාවය. එතකොට අපි දාන්නේ බිත්තියේ තාප සන්නායකතාව. ගඩොල් වල තාප සන්නායකතාව. එතකොට ගඩොල් වල වර්ගඵලය. එතකොට මේ බිත්තියේ වර්ගඵලය මෙන්න මේ වර්ගඵලය. ඒක තමයි 100යි කියලා දීලා තියෙන්නේ. ජනෙල් දොරවල් අතරලා ඉතුරු වර්ගඵලය. බිත්ති වර්ගඵලය කියලා දෙනවනේ ළමයි ගන්න. ඒතර ආයේ 아무තු දිග මොකද දැන් මේ දිගපළල එහෙම නෙමෙයි දීලා තියෙන්නේ. දිගපළල දීලා තිබ්බොත් එහෙම බිත්ති වලයි ජනෙල් වලයි ඔක්කොම වර්ගඵලය තමයි අපිට දිගපළල ඇසුරෙන් ගන්න. මෙතන බිත්ති වර්ගඵලයක් කියලා තියෙන හින්දා කෙලිම බිත්තියේ වර්ගඵලය මෙතන 100යි කියලා දාන්න පුළුවන්. මේක 0.6යි. හරිද? එතකොට උෂ්ණත්ව අන්තරය එළිය 30යි ඇතුළේ 25යි උෂ්ණත්ව අන්තරය 5යි. තාපය ගලාගෙන යන්නේ බිත්තිය හරහා සෙන්ටිමීටර් 10ක ඝනකමක් හරහායි. බිත්ති ඝනකම සෙන්ටිමීටර් 10යිනේ. ඒතකොට ওই ටික දාලා අපිට හොයන්න පුළුවන් බිත්ති මගින් තාපය ඇතුළට ගමන් කරන ශීඝ්‍රතාවය. ඊට පස්සේ හොයන්න පුළුවන් අපිට මේ දොරක් හරහා තාපය ගලා යෑමේ ශීඝ්‍රතාවය. එතකොට අපි ගන්නේ දොරට දාන ওই සමීකරණ. එතකොට k දීලා තියෙනවා ලී දොරක් නේ තියෙන්නේ. ලී වල 0.1යි. එතකොට හරස්කර වර්ගඵලයේ දොරේ හරස්කර වර්ගඵලයේ මෙන්න මේ වර්ග සෙන්ටිමීටර් ඝන මීටර 3යි වර්ග මීටර 3යි. එතකොට θ කියන්නේ 5ම තමයි. එතකොට තාපයේ ඩෙල්ටා L කියලා කියන්නේ දොරේ ඝනකම. දොරේ ඝනකම හරහානේ තාපය ගලාගෙන එන්නේ. එතකොට දොරේ ඝනකම සෙන්ටිමීටර් 2යි. සෙන්ටිමීටර් 2යි දොරේ ඝනකම. ඒතර ඒවා මීටර කරලා ආදේශ කරන්න ඕනේ.
ඊට පස්සේ අපි ගත්තාම වීදුරු වෙන් දැන් ජනේලෙනුත් තාපය එනවනේ. ජනේලෙන් තාපයේදී ජනේලයේ හරස්කර වර්ගඵලය දීලා තියෙනවා නේද? ජනේලයේ හදලා තියෙන වීදුරු වලින් වීදුරු තාප සන්නායකතාව දීලා තියෙනවා 0.8යි. ජනේලයේ හරස්කර වර්ගඵලය දීලා තියෙනවා 4යි. උෂ්ණත්ව වෙනස පහම තමයි. මොකද ජනේලය ගත්තත් එළියේ 30යි ඇතුලේ 25යි. ඇතුලේ 25 නියතව තියාගෙන තියෙනවා වායු සමීකරණ යන්ත්‍රයක් නිසා මගින්. එතකොට මෙතන ජනේලයේ ඝනකම 0.5යි. තනි ඝනකම සයිද ඕන් ජනේලයක් තියෙන. එතකොට ওই සමීකරණ තුන වෙන වෙනම දාන්න. එතකොට අපිට එනවා බිත්ති හරහා තාපය එන ප්‍රමාණය එනවා. ජනේලය හරහා තාපය එන ප්‍රමාණය දන්නවා. දොර හරහා තාපය එන ප්‍රමාණය දන්නවා. ඉතින් මුළු තාපයේ ගලා යාමේ ශීඝ්‍රතාව ඔය තුන එකතු කරාම මෙතන නම් තියෙනවා ළමයි 6275 වෝට්. 6275 වෝට් කියලා එනවලු. ඔය ටික එකතු කරාම නිකන් ලොකු ශක්තියක් එනවා. ඒතර වායු සමීකරණ යන්ත්‍රයට සිද්ධ වෙනවා ওই තාපය. ඔය ඉවත් කරලා 25ෙම නිතරම තියාගෙන ඉන්න දැන් වායු සමීකරණ යන්ත්‍රය ඉවත් කරොත් එහෙම ඇතුළේ උෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ තාපය එළියේ ඉඳන් ඇතුළට එනවනේ. එතකොට වායු සමීකරණ යන්ත්‍රයට සිද්ධ වෙනවා අවම වශයෙන් මෙන්න මෙච්චර තාප ශක්තියක් පද්ධතියෙන් ඉවත් කරන්න. ඒක ගානට ඍජුව අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි යන් ඊගාව ගන්න රූපයේ පෙන්වා ඇති පරිදි තනි වීදුරු තහඩුව වෙනුවට දැන් වීදුරු තහඩුව තිබ්බේ ළමයි 0.5ක ඝනකමක් තියෙන කන්නේ වීදුරු තහඩුව. වීදුරු තහඩුවේ ඝනකම සෙන්ටිමීටර් 0.5යි. දැන් මේ කට්ටිය කරන්නේ මේ තනි 0.5ක ඝනකම තියෙන තහඩුව වෙනුවට ඒ කට්ටිය ඩිසයින් කරනවා මෙන්න මෙහෙම වීදුරු තහඩුවක්. මෙතනින් කියන්නේ වීදුරු ජනේලයක් තහඩුවක් නෙමෙයි. දෙපැත්ත තියෙනවා 0.2යි මෙතන 0.2යි කියලා වීදුරු. හරිද? එතකොට මැද්දට දාලා තියෙනවා වාතයේ ලේයර් එකක්. වාත ලේයර් එකක් මැද්දට දාලා තියෙනවා. එතකොට දැන් තාපය ගලා යෑමේ ශීඝ්‍රතාව කවර ප්‍රතිශතයකින් අඩු වෙනවද කියලා ගන්නවා. දැන් අපි ළමයි කලින් හොයනවා ජනේලෙන් තාපය ගලා යෑමේ ශීඝ්‍රතාවය මේක තනි වීදුරුවක් විදිහට තිබ්බනම්. මේ වාතයේ නැතුව තනි වීදුරුවක් විදිහට ඒ කියන්නේ 0.5ක් ඝනකම තනි වීදුරුවක් තිබ්බනම් තාපය ගලා යෑමේ ශීඝ්‍රතාව අපි වෙනම හොයනවා. හරිද? ඒක වෙනම හොයලා තියෙනවා. හරිද? මතක තියාගන්න තනි වීදුරු තහඩුවක් තිබ්බනම් තාපය ගලා යෑමේ ශීඝ්‍රතාවය කලින් හොයනවා. ඒක හොයන්න ඕන ගාන හදන්න. දැන් මේ අවස්ථාවේදී තාපය ගලා යෑමේ ශීඝ්‍රතාවය හෙව්වනම් අපිට පුළුවන් කොච්චරකින් අඩු වෙනවද කියලා හොයන්න. එතකොට දැන් මොකද කරන්න ළමයි මේවට මතක තියාගන්න සම්මත සමීකරණ විතරක් හැමතිස්සෙම පාවිච්චි කරන්න. එහෙම නැතුව හදන්න යන්න එපා. එතකොට අපි තුමුකෝ මේක තමයි එළිය කියලා. මේක එළිය. කැමති එකක් ගමු. මේක සෙල්සියස් අංශක 30යි. මේක ඇතුළ සෙල්සියස් අංශක 25යි. එතකොට මෙතන උෂ්ණත්වය මෙතන උෂ්ණත්වය T ට 1යි කියන්නම්. මෙතන උෂ්ණත්වය T ට මෙතන උෂ්ණත්වය T ට 2යි කියන්නම්. කියන්නේ මේ කෙරවලේ උෂ්ණත්වය T ට 2යි. මේ කෙරවලේ උෂ්ණත්වය T ට 1යි. මම පැහැදිලිව ලියන්න ඕනේ තමයි. උඩින් යටින් ලිව්වේ නැත්නම් වෙන වෙනසක් නැහැ. එතකොට දැන් අනවරත අවස්ථාවේදී මේ කට්ටිය මහරා තාපය ගලා යෑමේ ශීඝ්‍රතාව මේ පැත්තෙන් තාපය ගලාගෙන යන්නේ. ඒක නියතයක්. නේ? තාපය ගලා යෑමේ ශීඝ්‍රතාවය තාපය මේ පැත්තට ගලාගෙන එනවා. නියත ශීඝ්‍රතාවයකින් අනවරත අවස්ථාවේ. හරිද? එතකොට දැන් මොකද කරන්නේ වෙන වෙනම සමීකරණ දාන්න. වීදුර තාප සන්නායකතාව දන්නවා. හරිද? ඒක මම K1යි කියලා ගන්නම් වාතයේ තාප සන්නායකතාව K2යි කියලා ගන්නම් ආය වීදුර වල තාප සන්නායකතාව K2යි කියලා ගන්නවා. එතකොට දැන් සමීකරණ දාන්න තියෙන්නේ ගන්න පැහැදිලි මදි නම් මම ලියන්නම් කළු පෑනේ. මේක K1යි මේක K2යි මේකත් K1යි සෝරි වැරදුනා K1යි. එතකොට වීදුර වලට වෙනම ලියන්න දැන් Q dot එකමයි තාපය ගලා යෑමේ ශීඝ්‍රතාවය එකමයි කියලා ගන්නවා. මොකද අනවරත අවස්ථාවට අපි ගාන හදන්නේ අනවරත නම් පද්ධතිය රත් වෙන්නේ නැහැ. මේ හරස් කඩක් කරා එන තාපය එහෙමම මෙහෙ යනවා. හරිද? එතකොට පළවෙනි අවස්ථාව මෙන්න මේ අවස්ථාවට මම සමීකරණය දාපුවාම එනවා Q dot සමානයි K1 වීදුරු වල එක මම K1 කියලා දානවා. ඒතර හරස් කළ වර්ගඵලයේ දීලා තියෙන ළමයි ජනේලක හරස්කර වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ නේ මේ තාපය ගලා එන මේ වර්ගඵලයේ හතරම තමයි ඒ වතාවක් උෂ්ණත්ව වෙනස 30 ඍණ θ2 කොහොම තමයි එන්නේ.
බෙදීම 0.2 මෙන්න මෙතෙන්ට දැම්මේ මම මෙන්න මේ කොටසට දැම්මේ තාපය ඉන්නේ මේ පැත්තේ ඉඳ උෂ්ණත්වය වැඩි එකෙන් අඩු එක හැමතිස්සෙම අඩු කරලා දාන්න තාපය එන පැත්තට සලකනවා එතකොට Q dot මම මේ වාතයට දානවා මේ ටිකට දෙවෙනි කොටසට වාත කොටසට දානවා එතකොට එයාගේ තාප සන්නායකතාව මම K2 කියලා ගත්තේ එතකොට ඒකේ වර්ගඵලයත් 4යි මම ගුණ කිරීම ලියලා නැහැ තාපය ගමන් කරන්නේ θ2 තියෙන පැත්තේ ඉඳන් θ1 තියෙන පැත්තට එතකොට එයාගේ ඝනකම 0.1යි එතකොට මම ඊකාව වීදුරු කොටසට දානවා මෙන්න මේ කොටසට දානවා සමීකරණේ එතකොට එයාගේ තාප සන්නායකතාවත් K1යි ඒවා දීලා තියෙන්නේ ළමයි වර්ගඵලය 4යි එතකොට උෂ්ණත්ව වෙනස ගෙන්නේ θ1 ඍණ 25යි 25යි එයාගේ ඝනකම 0.2යි සෙන්ටිමීටර ඔයා සෙන්ටිමීටර මීටර කරලා ගන්න ඕන ගුණ කිරීම 10 ඍණ 2යි ගුණ කිරීම 10 ඍණ 2යි නැත්නම් දශම වලින්ම තිබ්බත් කමක් නැහැ තව ඔයා දශම කරලා 10 ඍණ 2යි මම එන්නේ දැන් ළමයි Q dot අහන්නේ ඔක ලේසිම වැඩේ තමයි ඔය වගේ එකක් සුළු කරන්න මේකෙන් 30 ඍණ θ2 උක්ත කරන්න මේකෙන් θ2 ඍණ θ1 උක්ත කරන්න එහෙම උක්ත කරගන්න පුළුවන් නේ ඔයගලන්ට මේකෙන් මොකද කරන්නේ θ1 ඍණ 25 කියන එක උක්ත කරගන්න මේ සමීකරණ තුنين උක්ත කරලා එකතු කරාම මේ පැත්තේ මෙන්න මේ පද ටික කැපලා ගිහිල්ලා අපිට Q dot ලේසියෙන්ම හොයාගන්න පුළුවන් මම හිතන්නේ සුළු කිරීම හොඳ මේක ඕක එතකොට ওই ටික සුළු කරාට පස්සේ ළමයි Q dot එනවා ඕක තමයි දැන් Q dot ඒ කියන්නේ දැන් තාපය ගලා යෑමේ ශීඝ්‍රතාව එතකොට කලින් තාපය ගලා යෑමේ ශීඝ්‍රතාව දන්නවා එතකොට අපි හිතමුකෝ කලින් තාපය ගලා යෑමේ ශීඝ්‍රතාව Q dot 1යි දැන් තාපය ගලා යෑමේ ශීඝ්‍රතාවය Q dot 2යි එතකොට ප්‍රසාතය ගත්තේ හොඳට මතක තියාගන්න එතකොට කොච්චරකින් අඩු වෙලාද කියලා ගත්ත හැකිනේ කොච්චරකින් අඩු වෙලාද Q dot 1 ඍණ Q dot 2කින් අඩු වෙලා ඔයගොල්ලන්ට අඩු වෙලා තමයි එන්නේ ඔක එතකොට මේක තමයි තාපයේ සංක්‍රමණය වීමේ ශීඝ්‍රතාවය අඩු වෙච්ච ප්‍රමාණය එතකොට ප්‍රතිශතයක් විතර ගන්න ආරම්භකයකට සාපේක්ෂව හැමතිස්සෙම අපි මතක තියාගන්න හැමතිස්සෙම අඩුවීමක් හෝ වැඩිවීමක් ප්‍රතිශතයක් විතර දක්වනවා නම් දක්වන්නේ කලින් තිබ්බ එකට සාපේක්ෂව කලින් තිබ්බ Q dot 1 කියලා තාප ප්‍රමාණයක් ගමන් කරා දැන් යන්නේ Q dot 2යි එතකොට මේක තමයි අඩු වෙච්ච ප්‍රමාණය එතකොට කලින් ගියේ මෙච්චරක් එතකොට ඒක ප්‍රතිශතයක් විතර දක්වනවා හරිද එතකොට කලින් ගියා Q dot 1ක් දැන් යනවා Q dot 2ක් ඕක තමයි අඩුවීම ඕක ප්‍රතිශතයක් විතර දක්වන්නේ කලින් එක්කෙනාට සාපේක්ෂව ගුණ කිරීම 100යි හරි ඊට පස්සේ ළමයි අපි යන් ඊගාව රචනා ගාන කතා කරන්න මේ රචනා ගාන කතා කරලා අපි බලමු MCQ ගානන් ටිකකුත් කතා කරන්න